ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් වෛරසය ගැන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුගෙන් විශේෂ අනාවරණයක්. වැඩ බැලූ පොලිස්පති මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස වැඩභාර ගනී. ජනපති රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙයි. කොවිඩ් හඳුනාගන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ කට්ටලයක්. දකුණු කොරියාවට කොවිඩ් තෙවන රැල්ලක අවදානමක්. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 100 සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ නව කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් සමගයි. මේ අතර අද දිනේදී නව කොවිඩ් ආසාදිතින් 251 දෙනෙකු හඳුනා ගැනුණා. එමෙන්ම ඊයේ දිනේ කොවිඩ් ආසාදිතින් 553 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට දිනකදී වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව අඛණ්ඩව දෙවන දිනටත් 500 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 553 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 253ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 18280ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එසේ මියගොස් ඇත්තේ 87 හැවිරිදි හා 80 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ 73 හැවිරිදි කාන්තාවක් බවයි. එම මරණ අතරින් මරණ දෙකක් කොළඹ ජාතික රෝහලේදී සිදුව ඇති අතර පසුව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මියගිය අනිත් පුද්ගලයා කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අයෙක්. මේ අතර කොවිඩ් ආසාදිතයෙක් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කළ දින සිට දින 10ක් ගත වීමෙන් පසු ඔහුගෙන් වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබඳ අංශ ප්‍රධානී මහාචාර්ය මලික් පේරිස් මහතා පවසනවා. මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව ඇති ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය වන්නේ ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය බවයි. ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර හැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයින් 44 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබෙනවා. ඒත් සමග එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 60ක් ලෙසයි. මේ සම්බන්ධයෙන් සබරගමු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ ඇහැලියගොඩ ප්‍රදේශ තුළ අවදානම් තත්ත්වයක් මතුව ඇති බැවින් එම ප්‍රදේශයේ පාසල් කිහිපයක් දැනටමත් වසා දැමීමට කටයුතු කර ඇති බවයි. එසේම ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණවලදී බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුරකේ සිංගාරච්චි මහතා සඳහන් කළේ ඒත් සමග බූස්ස බන්ධනාගාරයේ කොරෝනා වැළඳුණු රැඳවියන් සංඛ්‍යාව මේ වන විට 70 ඉක්මවා ඇති බවයි. මේ අතර මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු මේ වන විට පියවරෙන් පියවර යථා තත්ත්වයට පත්වන බවයි. එමෙන්ම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු පූර්ණ ධාරිතාවකින් යුතුව සිදු කිරීම සඳහා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අන් සියලු නිලධාරීන් සිය සේවා කටයුතු වලට වාර්තා කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 5954ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 725ක්. එමෙන්ම කොවිඩ් ආසාදිතව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය පුද්ගලයන් සංඛ්‍යාව දැක්වුණේ 16226ක් ලෙසයි. මෙරට නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මූලස්ථානයේදී සිය දුරේ වැඩභාර ගනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස රාජකාරී සිදු කළේ මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි. පසුගිය වසරේ පාස්කු දින ප්‍රහාරයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු පසුගිය වසරේ අප්‍රේල් 28 වනදා සිට මෙරට වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කළා. ඒ අනුව මෙරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට හිමි බලතල අනුව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති වශයෙන් නිර්දේශ කරනු ලැබුවා. පාර්ලිමේන්තු සභාව මගින් අදාළ නිර්දේශයන්ට අනුමැතිය හිමි වූ අතර ඒ අනුවයි අද පෙරවරුවේ නව පොලිස්පතිවරයා සියදුරේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ. අවේරං අසපද්දං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවයට එක්ව ඇති ඒ මහතා මෙවන විට වසර 34ක සේවා කාලයක් සපුරා තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධි හිමි කරගෙන ඇති ඒ මහතා බැඩ්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක්ද වනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක්ව සිටියා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් බැහැදැකීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන වෙත පැමිණියේ අද පෙරවරුවේ. ශාසනික ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහානිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිවරයා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත් රජයේත් පූර්ණ සහාය ලැබෙන බව එහිදී සඳහන් කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අනතුරුව මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිවරයාට ආශිර්වාද සිදු කළා. සෞඛ්‍ය නිරෝධායන නියෝගයක් ලබා දුන් විට ඊට අනුගතව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර මහවිරු සැමරීම් සිදු කිරීම තහනම් කර තිබියදී LTT සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිඹුවන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. හුදෙකලා කිරීම පිළිබඳ නිරෝධායන නියෝග තවදුරටත් පොලිස් වසම් 18ක් ආශ්‍රිතව සහ ග්‍රාමසේවක වසම් 11ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. අපි මේ ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් සංචාරණය සීමා කරමින් කටයුතු කරන්න. එවිට ඉතා ඉක්මනින් ඔබේ ප්‍රදේශය හුදෙකලා බවින් මුදා හැරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපිට වාර්තා වෙලා තියෙනවා සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය රීතිවලට අනුගත නොවමින් සෞඛ්‍ය නිරෝධායන නියෝගවලට අනුගත නොවමින් කටයුතු කරන බවට විශේෂයෙන්ම PCR පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස දැනුම් දීමේදී ඒවා මගහරන බව PCR පරීක්ෂණ වලට නියෝගයක් තිබෙනවා නම් එම නියෝගයට අනුගතව PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා දීමට කටයුතු කරන්න. එමෙන්ම අද දින තුරු නැගෙනහිර විවිධ ප්‍රදේශවල මියගිය LTT ත්‍රස්තවාදීන් සැමරීමේ වැඩපිළිවෙලක් LTT ත්‍රස්තවාදීන්ට හිතවාදී යම් පුද්ගලයින් නැත්නම් කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අධිකරණ මගින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා. ඒ නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල කිසිම ආකාරයක එවැනි සැමරීම් සිදු කිරීමට හැකියාවක් නැහැ. තත් ඊයේ දිනේදී මෙම තහනම් වලට පරිබාහිරව යම් කණ්ඩායමක් විසින් අන්තර්ජාලය හරහා ජනතාව අතර ද්වේෂය ඇතිවන ආකාරයට ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට යම් යම් ප්‍රවෘත්ති නිර්මාණය කර පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එරාවුල් පොලිසිය විසින් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් විශේෂයෙන්ම ජාතීන් අතර අසමගිය ඇති කිරීම, ආගම් අතර අසමගිය ඇති කිරීම, ඒ වගේම තහනම් කරන ලද සංවිධානයක් දිරිමත් වෙන ආකාරයට ප්‍රවෘත්ති පළ කිරීම කියන ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එරාවුල් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මෙම අත්අඩංගුවටගත් අයවලුන් එරාවුල් චෙන්කල්ලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.
අවදානම් තත්ත්වය අඩුයයි නිරීක්ෂණය වූ ඇතැම් ප්‍රදේශාශ්‍රිතව මේ වන විට කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ තර්ජනයක් මතු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට අපි පැහැදිලිවම කියපු දෙයක් තමයි මේ මොහොතේදී අවදානම් තක්සේරු කරලා ඒ අවදානම මේ ප්‍රදේශවලට කේන්ද්‍රගත වෙලා තියෙන මේ ප්‍රදේශවලට සීමා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කියන කාරණය. දැන් අපි අවදානම් අඩුයි කියලා තක්සේරු කරලා හිටපු එහෙම නැත්නම් බැලුමට අවදානම් අඩුයි කියලා පෙනීච්ච සමහර ප්‍රදේශවල රෝගී පොකුරු මතුවීමේ තර්ජනයකට ලක් වෙලා විශේෂයෙන්ම ගත්තාම මරණ සංඛ්‍යාව ගත්තත් අපිට ඒක තමයි බැලුමට පේන්න තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් පැහැදිලිවම කියනවා රට තුළ අලුතෙන් උපපකුරු නිර්මාණය වීමේ විභවයක් ඇති වෙලා තියෙනවා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ප්‍රකාශය. ඒතර මේක අපිට බැහැර කරන්න බෑ. ඒ නිසා කවුරු හරි ඒකට පයින් ගහලා එහෙම එකක් නැහැයි කියලා ඉස්සරහට යන්න හදනවා ඒක වැරදි. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේක තාක්ෂණිකව මේ පිළිබඳ හරි විශ්ලේෂණය කරලා රටට අනුතුරු වගේ රිස්ක් කමියුනිකේෂන් එක කරන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි රජයේ වෛද්‍යාරික සංගමයේදීලා කියන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අයියේ පැහැදිලිවම කියපු පරිදි මේ තියෙන තත්ත්වය අපි හඳුනාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ තත්ත්වය පාලනය කරමින් ඉස්සරහට යන්න ඕනේ. එහෙම නැති වුණොත් තව තැන්වලින් මේ පොකුරු මතුවීමේ තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. මේ සියල්ල එක තමයි අපි ඉදිරියේදී අපේ සැලසුම් හදා ගන්න ඕන මරණ වළක්වන්න. මොකද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මේ සම්බන්ධ සමාලෝචන කමිටුවක් පත් කළා. ඒකේ කමිටුවේ මූලික වාර්තාවක් දුන්න අතුරු වාර්තාවක් විදිහට බලාපොරොත්තු දෛනිකව මේ සිද්ධ වෙන මරණ සම්බන්ධයෙන් තේයාගේ නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට ලබා දීලා මේ මරණ ඉදිරියේදී වළක්ව ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඒ හරහා ගනු ඇතයි. කොවිඩ් රෝගය පරීක්ෂා කිරීම සඳහා ඉතා විශේෂ රෝග නිරීක්ෂණ කට්ටල කිහිපයක් නිෂ්පාදනය කර ඇති බව පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති පෙරදෙනිය විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික විද්‍යා පරීක්ෂණ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ අදහස් පළ කළේ. පේරාදෙනිය විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික විද්‍යා පරීක්ෂණ එළිදැක්වීමේ අවස්ථාව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී. මෙම අවස්ථාව සමගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටියා. කොවිඩ් රෝගය පරීක්ෂා කිරීම සඳහා ඉතා අඩු මුදලට සහ අඩු කාලයක් ඇතුළත ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයෙන් මෙම නිෂ්පාදන කට්ටලය නිපදවා ඇති බවයි පෙරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රෝගාශ්‍රිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුකරගෙන යාම සඳහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ එය නිරීක්ෂණ කාර්ය ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන බවයි. අදාළ නිරෝධායන කටයුතු නිරීක්ෂණ කණ්ඩායම සඳහා ආර්ථික සංවර්ධන කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර සමෘද්ධි සංවර්ධන පවුල් සෞඛ්‍ය සේවා ග්‍රාම නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීන් ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඒ අනුව රෝගාශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා පුද්ගලින් දින 14ක කාලයක් පුරා නිරෝධායනයට ලක්විය යුතු අතර නිරීක්ෂණ කමිටුවට අයත් නිලධාරීන් සතියේ එක් දිනවල අදාළ නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතු වනවා. එසේම අදාළ නිරෝධායනය වන සියලු දෙනා එම නිවෙස්වල සිටින බවද නිරීක්ෂණ කණ්ඩායම් විසින් තහවුරු කළ යුතුයි. එමෙන්ම කිසියම් පාර්ශවයකින් ලැබෙන පැමිණිලි විමර්ශනයද අදාළ කණ්ඩායමේ වගකීමක් වනු ඇති.
රෝගීන්ගේ සහ ආශ්‍රිතීන්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සමාජිකයින් බැඳී සිටිය යුතු වන අතර නිවෙස්ගත නිරෝධායනය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරීවරයා වෙත ඒ බව දැනුම් දිය යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් විශේෂ දැනුම් දීමක්ද කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. කැලණි ගඟ දූෂණය වීම වැළැක්වීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝප් කමිටුව විසින් අමාත්‍යංශ 3කට නිර්දේශ නිකුත් කර තිබෙනවා. ඒ ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව පරිසර අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය එක්ව එම යාන්ත්‍රණය සකස් කළ යුතු බවයි අදාළ කමිටුව පෙන්වා දී ඇත්තේ. පානීය ජල ප්‍රශ්නය, සංචාරක ව්‍යාපාරය, නාගරික සංවර්ධනය ආදී රටටම බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැලණි ගඟ ඍජුවම සම්බන්ධ වන බැවින් වහාම අදාළ පියවර ගන්නා ලෙසද එම කමිටුව නියෝග කර තිබෙනවා. කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ආශ්‍රිතව කරුණු සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම නිර්දේශ නිකුත් කළ බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එසේම කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත 2946ක් පවතින බවත්, මේ අතරින් කර්මාන්ත 41ක් පාරිසරික බලපත්‍ර රහිත බවත්, කර්මාන්ත 205ක පාරිසරික බලපත්‍ර නවතා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම සීතාවක කලාපයේ භූගත ජලය පිළිබඳ සොයා බලා කමිටුවට වහාම වාර්තාවක් ලබා දෙන ලෙසද කෝප් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් ශාලා දෙකක මේ වන විට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් රැස්වීම් හා සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය පහසුකම් යොදා ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු රැස්වීම් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්විය හැකි බවයි මහලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් වසංගත අභියෝගය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. එහිදී නැගෙනහිර කොළඹ මූලික රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් ලබා දීමයි සිදු කෙරුණේ. පවතින කොවිඩ් අභියෝගය හමුවේ රටේ උද්ගතව ඇති අවශ්‍යතාවයන්ට සරණක් වන්නට මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරංශය සමග සිදු කරනු ලබන මෙම පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. එහිදී COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර සිදු කරනු ලබන නැගෙනහිර කොළඹ මූලික රෝහල මගින් අප වෙත කළ ඉල්ලීමකට අනුව ස්නානය සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් ක්ෂණික විදුලි ජලතාපක කිහිපයක් ලබා දීම සිදු කෙරුණා. මහමෙවුනාව භවනාසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේ විසින් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත එම උපකරණ පරිත්‍යාග කරනු ලැබුවා. රටෙහි මේ මොහොතේ පවතින අවශ්‍යතාවයන් මනාව හඳුනා ගනිමින් එම අවශ්‍යතාවයන්ට සරණක් වෙමින් මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. නැගෙනහිර කොළඹ මූලික රෝහල වර්තමානයේදී සම්පූර්ණයෙන්ම COVID-19 ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රෝහලේ සියලුම වාට්ටු සහ අනිකුත් සියලුම ඒකක මේ අවස්ථාව වලට රෝගී සත්කාර කටයුතු වලින් පෙළගස්සලා තියෙනවා. එහිදී අපි වැඩිහිටි රෝගීන්, ඒ වගේම ශල්‍ය කර්ම වලට භාජනය වීමට නියමිත රෝගීන්, ඒ වගේම මාතෘ හා ප්‍රසව රෝගීන්, නවජන්ම ලදරුවන්, ඒ වගේම අනිකුත් ළමා රෝගීන් මේ සියලුම කණ්ඩායම් වලට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු අප රෝහල තුල සිදු කරනවා. වර්තමානයේ අද දවසේත් රෝගීන් 130කට ආසන්න ප්‍රමාණයකට සේවා සපයනවා අප රෝහල තුල. ඉතින් එවන් තත්වයකදී අපිට මේ සේවාව හොඳින් කරගෙන යන අපිට කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව, ඒ වගේම මේගොල්ලන්ගේ පහසුව අපි හැමතිස්සෙම සොයා බලන්න ඕන. ඉතින් ජීවිත දේශගුණ තත්ත්වයත් එක්ක ඒගොල්ලන්ට රාත්‍රී කාලේ රෝගී සත්කාර කටයුතු වලට නිතර වාට්ටු ඇතුළට, ශල්‍යාගාරය ඇතුළට ගිහිල්ලා ආවම ඒගොල්ලන්ට දැඩි පිරිස් නාන්න, ඒ වගේ අවශ්‍යතාවවලදී සීතල ලොකු අපහසුතාවයක් ඇති කරනවා කියලා නිතර ඒ කටයුතු කරද්දී ඒ ඉල්ලීම ලැබුණු වෙලාවේ ශ්‍රද්ධා ටීවී ආයතනයත් එක්ක කතා කරලා මම හිතන්නේ මේ ඉල්ලීම ඉදිරිපත් කළ දවස් කීපයක් ගියේ නැහැ. තාම සතියකට අඩු කාලයක් ඇතුළත අපි මේ ඉල්ලපු දේ අපිට ඉල්ලපු ප්‍රමාණයෙන්ම ලබා දෙන්න තරම් ඉතාමත්ම කාරුණික වුණා. ඉතින් මේ කරන ලද පරිත්‍යාගයේ ප්‍රතිඵල අප ජාතියට නිතැතින්ම හිමි වෙන බව කියන්න කැමතියි. අවධානය විදෙස් පුවත් වෙත.
දකුණු කොරියාවේ මාර්තු මාසයෙන් පසු එරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව ආසාදන වැඩිවීම හේතුවෙන් එරට තුන්වන කොවිඩ් රැල්ලක අවදානමක් පවතින බවයි. ඒ අනුව 100-300 අතර දෛනික නවාසාදිතයින් සංඛ්‍යාවක් දකුණු කොරියාවෙන් සති කිහිපයක් පුරා වාර්තා වූ අතර ඊයේ දිනේදී නවාසාදිතයින් 583ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට රටින් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 32887ක් වන අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 516ක්. දකුණු කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසන්නේ ප්‍රාදේශීය කාර්යාල පාසල් වැනි පොදු ස්ථානාශ්‍රිතව කුඩා පොකුරු නිර්මාණය වීම මෙලෙස ආසාදිතයින් ඉහළ යාමට හේතු වී ඇති බවයි. ඒ හේතුවෙන් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් එරට අගනුවර සහ අවට ප්‍රදේශවල සමාජ දුරස්ථ නීති දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව එරට රාත්‍රී සමාජ ශාලා සහ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව 100කට සීමා කර තිබෙනවා. එමෙන්ම ආපන ශාලාවලට අවසර ලබා ගත හැක්කේ ආහාර රැගෙන යාම සඳහා පමණක් වන අතර සියලු අවන්හල් රාත්‍රී 9 වන විට වසා දැමිය යුතු වනවා. මේ අතර මේ වන විට කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් අතර දැඩි තරංගයක් පවතින වාතාවරණයකදී කොවිඩ් වෛරසය නැසිය හැකි නේසල් ස්ප්‍රේ හෙවත් නාසයට ඉසිය හැකි දියරයක් නිපදවීමට ඔස්ට්‍රියානු විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මේ වන විට අත්හදා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඔස්ට්‍රියාවේ ප්‍රමුඛ ඖෂධ සමාගමක් වන මැරිනොමෙඩ් බයෝටෙක් සමාගම විසිනුයි. එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දී ඇත්තේ ඖෂධ දියරිය නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණ කොවිඩ් මර්ධන කටයුතු වල යෙදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක පිරිස බේරා ගැනීම බවයි. එරට පරීක්ෂණ මට්ටමේ පවතින ප්‍රථම කොවිඩ් රෝග නිවාරණ ප්‍රතිකාරය වන මෙම ඖෂධ දියරිය පුද්ගලයින් 334 දෙනෙක් යොදාගෙන වියනා නගරයේ ස්ථාන දෙකකදී සායනික අත්හදා බැලීම් කිරීමට නියමිත බවද එම පිරිස පෙන්වා දී තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් කොවිඩ් මරණ 1306ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නවාසාදිතයින් 1,80,63ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,32,48,676ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම රටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,69,555ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට නොවැම්බර් මස 28 වනදා ශ්‍රී ලංකාවේ පෞද්ගලිකංශය සහ අර්ධ රාජ්‍යංශයේ ශ්‍රමිකයින්ට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත විශ්‍රාම දිවියක් උරුම කර දීමේ මූලික පරමාර්ථය පෙරදරි කරගෙන සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත්තේ 1958 නොවැම්බර් මස 28 වන දිනයි. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මගිනුයි එම අරමුදල ස්ථාපිත කර ඇත්තේ. නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ සමීප විද්‍යාත්මක නිරීක්ෂණ පැවැත්වීමට මෙන්ම එම නිරීක්ෂණ පෘථුවියට සම්ප්‍රේෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද මැරීන් 4 යානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1964 නොවැම්බර් මස 28 වන දිනයි. එම යානය අඟහරු ග්‍රහයා වෙත පළමු සාර්ථක පියාසැරිය සිදු කළ අතර අඟහරු පෘෂ්ඨයේ සමීප පින්තූර එහිදී ලබාගෙන තිබෙනවා. හොංකොං රාජ්‍ය ජනරජයක් බවට පත්ව ඇත්තේ 1958 නොවැම්බර් මස 28 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.